දෙන ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්මදේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර විජයමාවත දහම්නද ධර්මාශ්‍රමයේ නිර්මාතෘ සද්ධර්ම වාගීශ්වර විචිත්‍රබාණී පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තහ ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තහ ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මී රසය මිහිරියා විඳ ගන්නට හිත ඇති කාරුණික පින්වත්නි, පින්වත් ඔබ අපි අද දවසෙත් සූදානම් වෙන්නේ අපේ සසර ජයග්‍රහණය වෙනුවෙන්, අපේ සසර ගැලවිල්ල බේරුම නිදහස සැනසෙල්ල වෙනුවෙන් අපි සරණ ගිය අපේ ශාස්ත්‍රූන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සුන්දර සද්ධර්මයෙන් ටිකක් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්නට සාකච්ඡාමය වශයෙන් ඒ ධර්මය ගැන පැහැදිලි කිරීමක් කරගන්න. ඉතින් අදත් මේ උදාරතර වූ කටයුත්ත අපිට මුළු මහත් ලෝකයක් එක්ක එක්කහුව වෙලා කරගන්නට දහම් දායකත්වය ලබා දෙන පින්වත් පිරිසක් මුණ ගැහෙනවා. දංකොටුව බුජ්ජම්පොල ලිපිනේ පදිංචි චන්ද්‍රා රුබේරු, සුසිලා රුබේරු, පත්මා රුබේරු කියන පින්වත් මහත්මීන්ලා විසින් මේ පින්කමට දායකත්වය ලබාගෙන තියෙනවා. එතුමියන්ලා මේ පින්කමෙන් බලාපොරොත්තු වෙන අරමුණු කීපයක් අපිට මතක් කරලා තියෙනවා. යහපත් අරමුණු බලාපොරොත්තු වගේම ඔබ අපි හැම දෙනාගේම ධර්මාවබෝධය කියන මේ විශේෂ වූ අරමුණ ඒ ආකාරයෙන්ම සඵල කරගන්න අවශ්‍ය කරන වාසනාව මේ තුලින් උදා වේවා කියන අදිෂ්ඨානෙ අපේ හිතේ ඇති කරගෙනයි අපි මේ දේශනාව අද ආරම්භ කරන්නේ. පින්වත්නි, අද අපි මේ සාකච්ඡා කරන දේශනාව ගිය සතියේ අපි සාකච්ඡා කරලා අඩක් අවසන් කරගත් දේශනාව ඉතිරි අඩ. මහා දුක්ඛකන්ද සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සියනාද වර්ගයට අයිති. අපි කතා කළේ මේ ලෝකයේ කාමය පස්සේ යන සත්වයාට ඒ කාමය නිසා, කාමය මුල් කරගෙන කාමය හොයන්ට ගන්න වෙහෙස මහන්සිය, ඒකෙන් සතුටු වෙන්න බලන කෙනාට ඊළඟට ඒකේ ආදීනවය, ඒකට කිව්වේ අපි ආස්වාදය කියලා, දෙවනියට ඒකේ ආදීනව එනකොට ඒ කාම අරමුණු නිසාම මොනතරම් දුකටපත් වෙන්න වෙනවද කියන එක ගැන කතා කළේ. එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන උදාහරණ කීපයක්ම අපි කතා කළා. ඔබට මතකයි අවසාන වචන කීපය අපි මතක් කළා. මේ කාමය පිණිස වෙහෙස වෙන ජනතාව ඒ කාමයේ මුල් කරගෙන දුකටපත් වෙලා ලොකු අමාරුකම් වල වැටෙන හැටි. සමහරට අපි කිව්වා කාම වෙනුවෙන් යුද්ධ කලකෝලලා ඇති වෙන හැටි, ඒවට මුහුණ දීලා ඊට පස්සේ මොනතරම් හානි වෙනවද කියන එක. කාමයේ පිණිස මුදල් හම්බ කිරීමට රට රාජ්‍යවල වලට ගිහිල්ලා දරුමල්ලෝ ටික අහිමි වෙලා, ස්වාමියා බිරිඳ විරසක වෙලා, අන්තිමට සමහර ජීවිතේ පව නැති වෙලා යන උදාහරණ කීපයක් අපි එතන මතක් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මොකද්ද මේ කාමයේ ආදීනව තමයි මේ දිගට පෙන්වන්නේ. ඊළඟට මේ ඉස්සරහට තව දුරටත් බුදුරජාණන් වහන්සේ පෙන්වන දෙයක් මෙතන තියෙනවා. අපි ඒ ටික අද සාකච්ඡා කරමු.
මේ දේශනා මාලාව එක දිගට ඔබට අන්තර්ජාලයෙන් හෝ කොපි කරලා අරගෙන පළවෙනි කොටස දෙවෙනි කොටස එක දිගට විවේකීව අහන්න පුළුවන් නම් තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. මොකද අර මුලැමැද අග අංග සම්පූර්ණව එකට සම්බන්ධ වෙලා දහම් කාරණා ටික ශ්‍රවණය කළොත් තමයි වැඩි අවබෝධයක් ලබා ගන්න ලේසි. දැන් අපි මේ සතියකට වරක් කොටසෙන් කොටස කියන දේශනාව එහෙම ඇසීම තුළ එකපාරට මුල් දේශනාවේ කරුණු ටික අල්ලගන්න අමාරු වෙන්න පුළුවන් ඔබට. ඒ නිසා මේ දේශනාව මෙහෙම අහලා නැවත අන්තර්ජාලයෙන් මේක 1 2 කියලා පිළිවෙලට කොපි කරගන්න. අරගෙන ඔබ CD තැටියකට හෝ වෙන පෙන් ඩ්‍රයිව් වගේ එහෙම උපකරණයකට හෝ ඊට පස්සේ කම්පියුටර් එකකින් හරි ඒක තැම්පත් කරගෙන ඒ දෙක එකට අහන්න මහන්සි ගන්නට ඒ තුලින් ලොකු අවබෝධයක් ගන්න ලේසි මේකට. එතකොට මුල සහ මේ කියන මැද ඊට පස්සේ අවසානයේ කොහොමද කියලා ඊටාම පැහැදිලි වෙනවා මේ දේශනාවේ. ඉතින් අද අපි බුදුරජාණන් වහන්සේ මේ කාමයේ ආදීනවය තවදුරට පෙන්වලා දෙන විදිහ කතා කරමු. උන්වහන්සේ පෙන්නනවා මේ කාමයේ නිසාම යුද්ධ භූමි වලට ගිහිල්ලා කෝලහල කරගෙන අනන්ත වද වේදනාවල් වලටපත් වෙනවා. මේකේ එවැනි වද 32ක් ගැන සඳහන් වෙනවා. සමහරු කාමයේ නිසා කාමයන් මුල් කරගෙන හොරකම් කරනවා. ගම් පහරනවා. මිනිස්සු මරනවා. ආණ්ඩුවෙන් ඒ හොරුන්ව අල්ලගෙන ඒ හොරුන්ට වද දෙනවා. ඉස්සර එහෙම අයට දීපු වද ටිකක් මේකේ තියෙනවා මේ දේශනාවේ. ඒගොල්ලෝ මම් පහරනකොට රජවරු ඒ හොරුන් අල්ලගෙන නොඑක් ආකාරයේ වද වේදනා පවනුවනවා. මොනවද කරන්නේ? කස වලින් තලති. වේවැල් වලින් තලති. දඬු මුගුරු වලින් තලති. අද්ද සිඳති. අත් දෙක කපනවා. පාද සිඳති. කකුල් දෙකත් කපනවා. අත් පාද සිඳ අතපය හතරම කපනවා. කන්ද සිඳිති. නාසයේද සිඳිති. කන්නාසා කපා දමති. හිස් කබල සූරන වද දෙති. හිස් කබලට බොරළු උලා හග්ගෙඩියක් මෙන් අතුල්ලති. අඬුවෙන් කට විවෘත කොට අල්ලාගෙන කට ඇතුලින් පහන් දල්වත. අපේ අම්මෝ අද කාලේ ඉන්නේ ඔය බයිස්කෝප් කාරයෝ සිගරට් එක පත්තු කරලා කටේ තියාගෙන ආය අනිත් පැත්ත හරවන්නේ. ඒ වාගේ ඉතින් ඒ සමහරට අර කලින් පුරුදු වෙලාම හොරකම් කරලා අඬුවෙන් කට ඈඩ් කොල්ලා රජ්ජුරෝ කට ඇතුලේ පහන් පත්තු කොල්ලා මේ හාදයන්ට ඒක දැන් හුරු වෙලාද කොහෙද මන් දන්නේ. සංසාරේ කාලයක් තිස්සේ ඔය කටේ ගිනි තියාගෙන ඉන්නේ. කට වහගෙන ඉන්නවා. කට ඇරියහම පස්සේ දුන් දානවා. සිරුරේ රෙදි ඔතා තෙල් වත් කොට ගිනි දල්වති. අන්න. ගෙලෙහි පටන් සම ගලවා ගොප්පැටය හෙලා යොතින් බැඳ වද දෙති. ඉතින් මේ වගේ නොයෙක් ආකාරයේ වද දැන් හැම ගහනවා කියලා කියන්නේ. ඒ කාලේ හැම ගහන උල තියෙනවා. මේකේ තියෙනවා. අපි පහුගිය කාලේ පාරවල් අයිනේ මිනිස්සු මැරි හිටපු තාලේ දැක්කා නේද? අතපය කපලා වැටවල් වල දාලා පාලං වල ගැට ගහලා බෙල්ල කඳෙන් වෙන් කොල්ලා. ඒ කාලේ දැන් අපි පුංචි කාලේ අපිට ඇහෙන් දැකලා තේරුම් ගන්න දැනුමක් නැහැ. අපි පස්සේ මාධ්‍ය වලින් පත්තරෙන් දැක්කා. එක ගෙදරකින් රාත්‍රියේ නන්නාඳුනන පිරිසක් ඇවිල්ලා එකම පුතා වරන් ගියා. අම්මා පිස්සියෙක් වගේ හැම තැනම මේ දරුවා හොයනවා. අම්මට ආරංචි වුණා අන්න පුතාගේ මලමිනිය පොළ ළඟ තියෙනවා කියලා. ඉතින් අම්මා සිහි විකල් වෙලා දිව්වා. යනකොට පුතාගේ ඔළුව කණුවක් උඩ තියෙනවා. ඒක දැකලා අම්මා ඇඳන් හිටිය චීත්ත දෙකෙන් එකක් ගලවලා අරගෙන ඒ ඔළුව ඔතාගෙන පිස්සියක් වගේ දිව්වා. හැබැයි ඉතින් මේක ආත්ම භාව කීයක් කරන්නට ඇද්ද? එක දවසක්ද නැහැ. මේ ඔක්කොම කාමයේ ආදීනව. අයම්පි භික්කවේ කාමානං ආදීනව. මේක තමයි කාමයන්ගේ ආදීනව. මේ ජීවිතේදීම විඳින මහා දුක. ඊළඟට තියෙනවා දැන් මම දැක්කම ඊයේ පෙරේදා මං හිතන්නේ චීන කාන්තාව වගේ අදකොද උයනවා. පළඟැටියෝ කිලෝ 5කට වැඩි මං හිතන්නේ. විශාල පළඟැටියෝ ප්‍රමාණයක් කහු කළා. මේ හොඳට සමහරු ගිලෙනවා එහෙට මෙහෙට දඟලනවා. හොඳට හොදනවා. හොදලා 3-5 2 ඔක්කොම කවලම් කරනවා. කවලම් කළා වහලා තියෙනවා විනාඩි 20ක් විතර. අර මොකක්ද ඒකට අපි කියන්නේ ගෙවල් වල මේ සීසන් වෙන්න වහලා තියෙනවා. සීසන් වෙනවා. පන පිටි මොන කර්මයක්ද මේ සත් මේ ලුණු මිරිස් ඇඟේ ගෑවෙනකොට මේ සතා කොච්චර වේදනාවක් විඳිනවද? කිලෝ 5ක් විතර පළඟැටියෝ. තනකොළ පෙත්. වහලා තියලා ඔන්න විනාඩි ගානක සීසන් වුණාට පස්සේ
තෙල් තාච්චියක් පැහෙන්න තියලා ඒකට අරන් දානවා. පන පිටින් අර සත්. විශාල තාච්චියෙන් 3 පාරකට විතර බැදලා ඔන්න ගත්තා. තෙල් ටික පෙරෙනකන් තියලා අතට ගන්නවා, පස්ස පැත්ත කඩනවා, කනවා. අර අපි මොනවා හරි ඔය මුරුක්කු බැදලා කනවා වගේ සතුටෙන් hinaවි මේක හොඳම කෑම කිය කනවා. ඉතින් මේවා මේ කාමය, දැන් මේ කාමය කියන්නේ මේ පුංචි රසය නෙමෙයි. දැන් ওই තනකොළ පෙත්තගේ කන්න දෙයක් නැහැනේ. කැරපොත්තු කොකජස් පාම් කියලා වෙනම තියෙනවා කර්මාන්ත ශාලාව. මේ කැරපොත්තගේ කන්න දෙයක් නැහැ. නමුත් අර තියෙන කාලකන්ණි ගතිය කියන්නේ ඒ අර පාපයට මේ කාමයට තියෙන ගිජුකම කියන්නේ අර තටු ටික චරචර ගාලා හපන එකත් මහා ලොකු ආස්වාදයක්. ඉතින් මේ පන පිටින් මේ සත්‍යෝ දාලා මෙහෙම බැදලා ගන්නකොට ඒ සතාට තියෙන මහා වේදනාව. මේ මිනිසුන්ගේ පුංචි රසයකට මේවා වෙලා. යෝකේ විපාක කොහොමයිද? ඊට පස්සේ තමයි ඔය ගිනි අරගෙන මැරෙන්නේ මේ නොඑක් ඒවා තියෙන්නේ. මේ කියන බුදුරජාණන් වහන්සේ මහණනි මේ කාමය නිසා කාමයන් සොයන්න, කාමයන් රැස් කරන්න, කාමයන් විඳින්න ගිහින් කයෙන් දුසිරිත කරන ඕන බලන්න. කයෙන් වැරදි වැඩ කරනවා මේ කාමයේ ගැන මේ ආසාව මේවා කරන්න ගියා. වචනෙන් වැරදි කරනවා, හිතින් වැරදි කරනවා. මේ විදිහට කයින් වැරදි කළා, වචනෙන් වැරදි කළා, හිතෙන් වැරදි කළා, කය බිඳිලා මරණයටපත් වුණාට පස්සේ අපායට යනවා, නිරයට යනවා, තිරිසන් ලෝකෙට යනවා. මේකත් කාමයේ ආදීනව. ඒක සාන්දිටික නෙවෙයි, සම්පරායික. මෙලව නෙවෙයි පරලෝ. පරලෝ ලැබෙන මහා දුක. ඒක ලැබෙන්නේ කාමයේ නිසා. දැන් අර සමහරට අපිට ඕක මෙහෙම ගන්න පුළුවන්. දැන් ඔය ඒ තනකොළ පෙත්තෝ, ඒ කැරපොත්තෝ මීට පෙර මිනිස්සු විදියට ඉඳලා ওই විදියට දාස් ගණන් අල්ලගෙන ගින්නට දාන්න ඇති. ඒකේ විපාකේ දැන් ඒ සතා තිරිසන් ලෝකෙ ඉපදිලා එයා තමන්ගේ පරණ කර්මයේ විපාක විඳිනවා. මේ මෝඩ මිනිස්සු ටික කාමයට අන්ධ වෙලා අලුතෙන් කර්මයක් රැස් කරනවා අර සමූල ඝාතනයක් කරලා. මේක යන්නේ වක්‍රානුකු. දැන් බලන්න මෙයාලා පරණ කර්ම ඉවර කරනකොට අර කට්ටිය අලුත් කර්මයක් රැස් කරගන්නවා. ඔය විදිහට යනවා. ඔක්කොම මේ කාමයේ මුල් කරගෙන යන දේවල්. මහණනි කාමයෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? ඔන්න ඊටු කොටස. යෝකෝ භික්කවේ කාමේසු චන්දරාග විනයෝ. මහණනි මේ කාමයන් කෙරෙහි ආස්වාදයෙන් ඇලෙන ගතිය දුරු කරනවාද? චන්දරාග පහනං, චන්දරාගය නැති කරනවාද? අන්න ඒක තමයි කාමයන්ගෙන් නිදහස් වීම කියලා කියන්නේ. එහෙනම් මේ දුක් විඳින ගැටලුවෙන් නිදහස් වෙන්න ඕනේ නම් අකමැත්තෙන් හරි අපට කාමයන් කෙරෙහි ඇති ආසාව හිතෙන් අතහරින්න සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. එදාට අපේ දුක් විඳීම ඉවරයි. කාමයේ සැප සොම්නස ටිකක් තියෙනවා. නැත්තේ නෑනේ. ඒකයි කිය බුදුරජාණන් වහන්සේ කාමයේ ආස්වාදයක් තියෙනවා ඇත්ත. ඒ නිසා තමයි කාමයේ පස්සේ යන්නේ. නැත්තම් යන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ මේ කාමයේ ගැන උපමා රාශියක් පෙන්නලා තියෙනවා. උන්වහන්සේ පෙන්නනවා මේ කාමයේ හරියට බඩගින්න හැදුණු බලු කුක්කෙක් මස් කට්ටක් ලෙව කනවා වගේ කියලා. කවදාවත් බඩ පිරෙන්නේ නෑනේ. මේ මස් කට්ට ලෙව කෑවට හැපුවට බඩ පිරෙන්නේ නෑ. අපි දන්නවා බල්ලෙක් වගේ සතෙකුට මස් කට්ටක් දුන්නොත් ඒක හපනවා දවස් දෙකක් හරි හපනවා අතෑරින්නේ නෑ. එකක් එක්ක ගඳට හරි හැඩයට හරි මොකට හරි හපනවා. හපද්දි වෙන්නේ මොකද්ද? මස් ඒකේ මස් තියෙනවා නම් ඒවා හැපිලා කන්න පුළුවන් වෙලා බඩගින්න නිවෙනවනේ. නමුත් වෙන්නේ මස් කට්ට හපන්න උගේ කටම තුවාල වෙනවා. උගේ විදුරු මස්ම තුවාල වෙනවා. තුවාල වෙලා ඒ ලේ රහ කටට දැනෙනවා. ලේ රස කටට දැනෙනකොට බල්ලා හිතනවා මේ මස් තමයි මේක තමයි හරි කෑමක් තමයි කියලා. ඒ ලේ ටිකම ගිල තමන්ගේ ලේ ටිකම ගිල මස් කට්ට කනවා. හපනවා. තමන්ගේ ලේ ටිකමයි කැවෙන්නේ. ඒ කියන්නේ බල්ලා හරියට දුකටපත් වෙනවා. එයා හිතන් ඉන්නවා බඩ පිරෙනවා, බඩගින්නට මේක හොඳයි කියලා, මස් කනවා කියලා. කවදාකවත් බඩ පිරෙන එකක් නෙමෙයි. ඒ නිසා ඔය කාමයේ අවසන් වෙන්නේ නැහැ කියන එකයි ඒකේ තේරුම. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා මේක මං ගිය වතාවෙත් මතක් කළා, මේක හරියට උකුස්සෙක් මස් වැදල්ලක් කටින් අරගෙන පියාසලනවා වගේ කියලා. උකුස්සෙක් මස් වැදල්ලක් කටින් අරගෙන වේගයෙන් පියාසලනවා. අනිත් උකුස්සෝ ඔක්කොම මෙයාට කොටන්න පටන්ගෙන එනවා. මේ උකුස්සා බේරෙන්න නම් මස් වැදල්ල අතෑරින්න ඕනමයි. අන්න ඒ වගේ එකක් කියනවා මේ කාමේ. ඊළඟට මේ කාමයට තව උපමාවක් පෙන්නනවා. මිනිස්සෙක් ගහකට නැගලා
ගහේ ඉඳගෙන ගෙඩි කනවා. ඒ වගේ එකක් කියලා. එතකොට තව එක්කෙනෙක් පොරවක් අරන් ඇවිල්ලා ගහ කපනවා. ඒ වෙලාවට ගහේ නැගපු කෙනා තමන්ට ආදරේ නම් තමන්ගේ ජීවිතේ බේරගන්න ඕන නම් අර ගෙඩි කන එක පැත්තක දාලා ගෙඩි කොච්චර රස වුණත් කන එක පැත්තක දාලා මොකද කරන්න ඕන? අර ගහෙන් බහින්න ඕන. කාමය නැමැති ගහක තියෙන ගෙඩි වගේ කියලා කිව්වා. ඒක නිසා ඒ ගෙඩි කකා ඉන්නවා වගේ කිව්වා මේ අපි කාමයට ඇලවිලා ඉන්න එක. ඊළඟට උන්වහන්සේ තව උපමාවක් පෙන්නලා තියෙනවා. මේ කාමයේ ඇවිලෙන හුළුවත්තක් වගේ කියලා. ඇවිලෙන හුළුවත්තක් තමන් ඉස්සරහින් අල්ලගෙන යනවා. හුළඟ එන්නේ ඒ පැත්තේ. එතකොට දැවෙන්නේ තමාවමයි. තමන්ගේ අතේ තියෙන හුළුවත්තට. මේ දැවිල්ල නවත්තන්න නම් අනිවාර්යෙන් හුළුවත්ත නිමලා දාන්න ඕනේ. හුළුවත්ත අතහැරින්න ඕනේ. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා මේ කාමය සිහිනයක් වගේ කියලා. අපි කලින් කාපු බීපු නටපු සින්දු කියපු දේවල් ඔක්කොම සිහිනයක් වගේනේ. ඒ ඔක්කොම ඉවරයි. අපි අතර සින්දු නොකියපු කෙනෙක් නටපු නැති කෙනෙක් ඉන්නවද? ඒ ඔක්කොම ඉවරයි සිහිනයක් වගේ. දැන් හීනෙන් අපි සුවඳක් ගන්නවා. සීනෙන් ගෑස් මුදු සුවඳක් වගේ. සිහිනෙන් අපි සුවඳක් එහෙම නැත්නම් සෙන්ට් එකක් ගෙනල්ලා අපි ඔන්න අපිට සිහිනෙන් අපිට යාළුවෙක් දෙනවා පිටරටක ඉඳලා ඇවිල්ලා හොඳ සුවඳ විලවුන් එකක්. අපි ඉතින් හරි ආසාවෙන් ඕක ඇඟේ ගා ගන්නවා. හරි සුවඳයි හැමෝම කතා කරනවා. හැබැයි මතක තියාගන්න හීනෙන් තමයි සෙන්ට් එක ගහන්නේ. නැගිටලා බැලුවාම අවදි වෙලා බැලුවාම අර සුවඳ තියෙනවා. අර සෙන්ට් එකවත් තියෙනවද ළඟ නැහැ. ඒ වගේ මේ කාමය කියන එකත් සිහිනෙන් දැකපු දෙයක් වගේ කියන අවදි වුණාම ඇති දෙයක් නෙමෙයි කියනවා. ඊට පස්සේ මේ කාමය කෙහෙල් ගහක් වගේ කපන්න නෑ පිළිවෙලක් නෑ. අරටුවක් හම්බෙන්නේ නෑ. ප්‍රතිඵලයක් නෑ. පතුරු ගැහි ලෙලි ගැහි ඉවරයක් වෙලාම යන එක. කොහෙවත් සීමාවක් තියෙන හොඳ දෙයක් කියලා ගන්න පුළුවන් එකක් අර්ථයක් ගන්න තියෙන එකක් නෙමෙයි කියනවා. ඒ වගේම කාමය කියන්නේ ණයට ගත්තු දෙයක් වගේ කියලා කියනවා. ණයකාරෝ ඇවිල්ලා අපි අකමැත්තෙන් නමුත් ඒ ණය ආපහු අරන් යනවා වගේ තමයි කියලා කියනවා. අපි කැමැත්තෙන් නෙමෙයි ලෝකේ අත්හරින්නේ. ණයකාරෝ ඇවිල්ලා අපිව අරන් යනවා වගේ කියනවා. අපි ලෝකේ අතහැරින්නේ ඒ විදිහට. ඒක වෙන්නේ කාමයේ නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක කෙරෙහි ඇල්ම අතහැරපු දවසට මේ ප්‍රශ්න ඉවරයි කියලා. නමුත් අපිට ජීවිතේ දුක් විඳින එකට තියෙන පිළිතුර හඳුනා ගන්නට බෑ. මේ ලෝකෙට ප්‍රශ්න හඳුනා ගන්න බෑ. පිළිතුරු හඳුනා ගන්නත් බෑ. නමුත් බැලූ බැල්මට සාමාන්‍ය ලෝක කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝක කෙනෙක් හිතයි එහෙම කොහොමද? එතකොට ලෝකෙට මොකද වෙන්නේ කියලා. මොකද එච්චරටම මේක තේරෙන්නේ නැහැ. ඕනතරම් දුක් විඳින්න ලෑස්ති. ඒක තමයි අවිද්‍යාවේ හැටි. මේක බලන්න තියෙන ඇතුළාන්තේ. දැන් දරුමල්ලු හදන එක ගැන කිව්වත් අපි මිනිස්සු කියන්නේ අපි එහෙනම් ආවා විවාහ වෙලා දරුමල්ලු හැදුවේ නැත්තම් මේ සිංහල ජාතිය නැති වෙයි. එනතම් මේ මනුස්ස වර්ගය අවසන් වෙලා යයි. ඒක අපේ යුතුයකමන්නේ කියලා කියන මහා ලොකු යුතුයකමක් ඒක. දැන් අපි කතා කරන කීප දෙනෙක් උනත් කියන්නේ එහෙමනේ. අපි හදන්නව නැත්තම් මේ මිනිස්සයා හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් මිනිස්සයා හදන්න පුදුම ආසාවක් තියෙන අපිට. ඒ කියන්නේ ඒක එයාලා කල්පනා කරනවා මේක අතෑර ගන්න බැරි නිසා මොන ක්‍රමයකින් හරි ඒක හරි කියලා කියන්නේ. මේකේ නිදහස් වෙන්නේ කොහොමද කියන එක තේරෙන්නේ නැහැ. අපි මේවා හැදුවේ නැත්තම් අපි මේවා කරේ නැත්තම් ලෝකෙ ඉවරයි නේ කියලා එහෙම හිතනවා. ඒ නිසා අතුලාන්තයෙන් බලනකම් මේක කෙනෙකුට තේරුම් ගන්න බෑ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයන් සඳහා. ප්‍රඥාව කියන්නේ ජීවිතය ඇතුළත බලන එක. මතු පිටින් නැතුව ගැඹුරින් බලන එක. ගැඹුරින් බලනකොට තමයි මේක අතහැරින්න පුළුවන්. එහෙම නැති කෙනාට බෑ. මතු පිටින් අල්ලාලා යන කෙනාට මේක කරන්න බෑ. ගැඹුරින් බලන්නම ඕන. ඉතින් කාමයන් කෙරේ ඇති ඡන්ද රාගය නැති කරපු දවසට ඒ ප්‍රශ්නේ සතහටම නිදහස් වෙනවා කියලා. දැන් අපි ගමු අජාසත් රජුරෝ ගැන. එයා පියාව මැරුවේ කාමයේ නිසානේ. කයින් දුෂ්චරිතය තමයි එතන කළේ. දැන් අපායි. අන්න කාමයේ ආදීන. දේවදත්ත ගැන ගනිමු. සංඝ බේද කළා. බුදුරජාන් වහන්සේව ඝාතනය කරන්න හැදුවා. ඒත් කාමයේ නිසානේ.
දැන් එයත් අපායි. කාමයේ ආදීනව ඒ විදිහට කාමයේ හොයාගෙන ගිහිල්ලා මේ ලෝකේ විශාල පිරිසක් විනාශ වුණා. දැන් මේ මෑතක අපේ කාලේ වුණත් ඔය වාගේ කරපු මිනිස්සු ඉන්නවා. නමුත් අර බුදු කෙනෙක් වගේ වැඩ හිටියනම් කෙනෙක් මෙයා දැන් මරණයෙන් පස්සේ කොහෙද ගියේ කියලා දැනගන්න අපිට තිබ්බා මේක ගැන අවබෝධ ලබන්න. දැන් අපිට එහෙම බුදුරජාණන් වහන්සේ නමක් වැනි උත්තමයෙක් නැති නිසා ඒක අහලා දැනගන්න විදිහක් නැහැ. නමුත් අර පරණ කාරණාත් එක්ක ගලපලා බලද්දී එවැනි පව්කාරයෝ ඒකාන්තයෙන්ම මහා නිරේ දුක් විඳිනවා. මේ කාමයේ හොයාගෙන ගිහිල්ලා මේ කයෙන් දුස්චරිතය කරපු අය, වචනෙන් දුස්චරිතය කරපු අය. ඊළඟට බුදුරජාණන් වහන්සේ කාමය ගැන විස්තරයක් පෙන්නනවා. මහණනි මේ ලෝකයේ ශ්‍රමණෙක් හරි බ්‍රාහ්මණෙක් හරි මේ ආකාරයට කාමයන්ගේ ආස්වාදයේ හැටියටත් කාමයන්ගේ ආදීනවේ හැටියටත් කාමයන්ගෙන් නිදහස් වීම හැටියටත් ඒ ආකාරයෙන් දන්නේ නැත්තම් ඒ කියන්නේ දැන් අපි මේ කියා දීපු ආකාරය ඒ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු විදිහනේ අපි මේ කතා කළේ. අන්න ඒ ආකාරය දන්නේ නැත්තම් ඒගොල්ලෝ කවදාවත්ම කාමය අවබෝධ කරනවා අවබෝධ කරන ආකාරයට පිරිසිඳ දකින්නවා ඒ බඳු වැඩපිළිවෙලකට පත් වෙනවා කියන එක සිදු වෙන්නේ නැහැ කවදාකවත්. ඒ කියන්නේ යාළුවට ඒක අවබෝධ වෙන්නෙත් නැහැ. ඒකෙන් ප්‍රතිඵලයක් යාළුවට ලැබෙන්නේ නැහැ. ඒ වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ යාළුවා ගැතින් කියනවා. යම් කිසි කෙනෙක් කාමයන්ගේ ආස්වාදයත් ආදීනවන් නිස්සාරණයක් දන්නවද? අන්න ඒ පිරිස විතරක් මේ වගේ නිදහස් වෙනවා. මේක අවබෝධ කරන වැඩපිළිවෙලට පත් වෙනවා. වෙන පිරිසකට මේක කරන්න බෑ කියලා. තේරි ගාථාවල කාමයේ ආදීනව දැකලා කාමයන්ගෙන් නිදහස් වුණ වීර කාන්තාවක් ගැන විස්තරයක් තියෙනවා. සුමේදා තෙරණියගේ කතාව. ඒක ටිකක් කියවලා බලන්න. මොකද දීර්ඝ විස්තරයන් නිසා කෙටියෙන් කියද හැකි වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. එයා බොහොම ලස්සන කෙනෙක්. එයා බුදුරජාණන් වහන්සේව ඇසුරු කළා. ලාබාල කාලෙම අසුභ භාවනාවෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා තිබිච්ච නිසා ඒ බුද්ධ රත්නය ඇසුරු කරන්න ලැබිච්ච නිසා ලාබාල කාලෙම අසුභ භාවනාවෙන් ධ්‍යාන වඩපු කෙනෙක්. එයාව විවාහ කරලා දෙන්න ලෑස්ති වුණ වෙලාවේ ඒකට කොච්චර විරුද්ධකම් කළාද කියනවා නම් කඩුව අරගෙන කොණ්ඩේ කපලා එළියට වීසි කළා. මහා යුද්ධයක් දැන් කියන්න ඇති මේකට නුඹලා ආස මේන් තියනවා ගනිල්ලා කියලා කියන්න ඇති. කඩුව අරගෙන කොණ්ඩේ කපලා විසි කළා. මහා යුද්ධයක් කළා මහාන වුණා. ඒකේ කාමයේ ආදීනව ගැන බොහොම හොඳට කියවෙනවා. ඒවා කියවද්දි තේරෙනවා ඒ උත්තම පුද්ගලයෝ කියන්නේ ජීවිතය අවබෝධ කරගත් අය ජීවිතය අවබෝධ කරලා තියෙන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඔය ආකාරයට කාමයේ ගැන දන්නේ නැත්තම් එයාට කාටවත් කියා දෙන්න. එහෙම නැත්තම් කාටවත් මඟ පෙන්වන්න පුළුවන් කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි කාමයේ ආස්වාදේ හරියටම දැක්කේ, කාමයේ ආදීනවේ දැක්කේ. බුදුරජාණන් වහන්සේ ඒ වගේම කාමයෙන් නිදහස් වුණෙත් බුදුරජාණන් වහන්සේමයි. ඕක අර කියන්නේ අර වෛද්‍යවරයෙක් කෙනෙකුට ප්‍රතිකාර කරනවා. හරියට මහන්සි වෙලා ලෙඩේ අඳුනගෙන ඒකේ මුලටම ගිහිල්ලා පරීක්ෂණ කරලා මේ විදිහට කොටස් වශයෙන් බෙදාගෙන මේ ආකාරයට මෙයාට ප්‍රතිකාර කළ යුතුයි කියලා ලොකු පරිශ්‍රමයක් දැල්ලා ලොකු වියදමක් දාලා ලොකු කාලයක් අරගෙන මේ ප්‍රතිකාර කරගෙන යනවා. නමුත් ලෙඩාට තියෙන 70%ක විතර වගකීමක් මේ ලෙඩේ සම්බන්ධව පරිස්සම් වීම පරිහරණය වෙන විදිය. ඒ ටික එයා හරියට අනුගමනය කරලා ඒ අවශ්‍ය කරන අපි ඇසේ ලෙඩක් නම් ඇසේ පෙනීම ලබා ගන්නට එයා කළ යුතු දේවල්. ඒ ටික කරන්නේ නැහැ. එයා යන්නේ කී අනිත් පැත්තට. අන්තිමට මොකද වෙන්නේ? වෛද්‍යවරයා අන්තිමට අපහසුවට පත් වෙන එකයි වෙහෙසට පීඩාවට පත් වෙන එකයි විතරයි වෙන්නේ. අරයට ලෝකේ පේන්න ඇස් දෙක ලැබෙන්නේ නැතුව යනවා. ඒ වගේ මේක ගැන අවබෝධ කරගත්ත කෙනෙක් ඒක පැහැදිලි කරලා දෙනකොට ඒක තේරුම් ගන්නට Tamanට බැරි නම් ඒ ගැන හරියට දන්නේ නැත්තම් කාටවත් එයාට කියා දෙන්න බෑ. එයාට කියා දීලා ගොඩ ගන්න අමාරුයි. කියා දෙන ගුරුවරයා අපහසුවට පත් වෙන එක වෙහෙසට පත් වෙන එක විතරයි වෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැනි කෙනෙක් ඒ ගැන පැහැදිලි කරද්දිත් අපිට අපේ නුවණින් ඒක තේරුම් ගන්න ඒ ගැන කල්පනා කරන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ වෙහෙස වුණා. අපි එකෙන් ප්‍රතිඵලයක් ගත්තේ නැහැ වෙන තත්වයක් තමයි වෙන්නේ එතකොට. දැන් ඊළඟට රූපය ගැන දේශනා කරනවා. මහණනි මොකද්ද මේ රූපයේ තියෙන ආස්වාදය? මෙතන රූපය කිව්වේ මේ අපි කතා කරන රූපේටමයි. බුදුරජාණන් වහන්සේ
ඒක හරි ලස්සනට විස්තර කරනවා. මහණනි සිටු දියණියක් හරි බ්‍රාහ්මණ ගෘහපති දියණියක් හරි ඉන්නවා. අවුරුදු 15 16 වයසේ ඉතා කෙට්ටුත් නැති, ඉතා මහතත් නැති, කළුත් නැති, සුදුත් නැති, උසස් නැති, මිටිත් නැති ලස්සන රූපයක් තියෙන කාන්තාවක් ඉන්නවා. සියලු කාන්තාවන්ට ගැලපෙන ඒ රූප සම්පත්තියෙන් අනුවන ඉතාම පිරිපුන් ස්ත්‍රියක් ඉන්නවා. ඒ යුගය අපි ඔක්කොගේම පහුවෙලා ගියේ නැද්ද? දැන් ඔය අපිට මේ පේන්ට ඉන්න සුන්දර රූපේ වගේම රූප අපිත් පහු කළා. අවුරුදු 15 16 යුගයක් අපි හැමෝටම තිබුණා. ඒ කාලේ අපි රූපේ බැලුවේ ආදීනවේද හැඩද? හැඩ බැලුවේ. මේකේ තියෙනවා යංකෝ භික්කවේ සුභං වන්න නිභං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපානං අස්සාදු. ඒ කාලෙට රූපේ දිහාමයි බලන්නේ. හෑන්ඩ් බෑග් එකේ චූටි කණ්ණාඩියක් අපිට මතකයි අපි පුංචි කාලේ මේ පර්ස් එකේ තියෙනවා කණ්ණාඩියක්. ඒකට මහයි කරලා. ඒ වගේ පර්ස් එකක් ගන්න අපි හරියට මේ සල්ලි එකතු කරලා මහන්සි නැයි. ඒ පුංචි කාලේ ඉඳලා මේ කාලේ වුණත් එහෙම ඒවා තිබුණේ. ඉතින් අද එන්න තාක්ෂණ දියුණු නිසා දැන් ටෙලිෆෝන් එකකට පවා කණ්ණාඩිය ඇඩ් කරලා තියෙනවානේ. ඒකෙම තෝරන දැන් ඔය බලන්න ටීවී එකකට එහෙම නරු නිලිය ආපුවම කොච්චර හරි ඒකෙන් මූණ බල කට හදනවා, නාය හදනවා, හොටු කඩනවා, කබ පිහිනවා. මේ දාඩි දාමම කඩදාසියකින් මේ තෙත මාත්තු කරන ඔය ඔක්කොම කර ඉන්න අරකින් බල. ඒක තියෙනවා. අයංකෝ භික්කවේ සුභං වන්න නිභං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපාස්සාදු. ඒ කාලෙට රූපේ දිහාමයි බලන්නේ. ඒ අර බෑග් එකේ තියන පුංචි කණ්ණාඩියක් ගා ගන්නවා. ඒකේ ගන්නවා බලනවා. මූණ හදනවා. ඊට පස්සේ වයසට යනකොට ඒ කණ්ණාඩිය හිමීට අයින් කරනවා. දැන් පුදුම කර්මය කියන්නේ මම මේ දැකලා තියෙනවා අවුරුදු 70ක විතර ආත්තම්මලත් කණ්ණාඩියක් හිමීට අතේ තියාන අර චිත්‍රාන්දින මේ පින්සල් වගේ ඒවා තියාන පාට කර එහෙම පාට කරන මෙහෙම පාට කරන අඩුපාඩු හදන ත්‍රිවිල් එකේ ගමන යන ගමන් පාරෙත් ඒක හදා යනවා. එහෙමත් වෙනවා. කණ්ණාඩි හිමීට සමහරව අයින් කරනවා. ඊට පස්සේ බැරි වෙලා හරි කණ්ණාඩිය දැක්කොත් අලලා පොළවෙත් ගහයි. කණ්ණාඩියක් තියෙන තැනකට යන්නත් කැමති නෑ ඊට පස්සේ. එතකොට ඒකෙන් පේන්නේ මේ රූපයේ සුන්දරත්වයක් තියෙන එක්තරා කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒක තමයි රූපයේ තියෙන ලස්සන ආස්වාදය. මේ ලෝකයේ අය ඒකට වසඟ වෙනවා. නමුත් ඒක ආදීනවයක් බවට පත් වෙනවා කියලා දන්නේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ රූපයේ ආදීනවයක් තියෙනවා කියලා පෙන්වලා දෙනවා. සාමාන්‍ය ලෝකයා බලන්නේ ආස්වාදය විතරයි. ආදීනව බලන්නේ රූප වාහිනියක ගත්තත්, වැඩසටහනක් ගත්තත්, පත්තරයක දැන්වීමක් ගත්තත් ඔක්කොගේම පෙන්වන්නේ ආස්වාදය විතරයි. කාමයමයි ඉලක්ක කරගන්නේ. දැන් මේ ලෙඩ රෝග ගැන වුණත් බය වෙන්න දෙයක් නැහැ. මෙහෙමයි ඕකට මෙහෙම කරලා තින්නේ, අරම කරලා තින්නේ කියලා අර බය වෙච්ච එක අඩු කරන්න මොනවා හරි හොඳ පැත්තක් කියනවා මිසක් අර ගැටලුව තියෙන පැත්ත ගැන විස්තර කරන්නේ නැහනේ. මිනිස්සු ඇවිස්සෙයි අර එහෙම කලබල වෙයි කියලා. හැමතැනම අපිට තියෙන අර උඩින් කොලේ වහලා යටින් මීට අරගෙන යන වැඩපිළිවෙලක් තියෙන හැමතැනම. එතකොට මේ අපේ ගෙවන ජීවිතෙත් එහෙමයි. ඒ නිසා මේ උඩින් වහන වැහිල්ල මහා ලොකු වැඩක්, ලොකු හපංකමක් නෙමෙයි. ඇත්ත අපිට දැනගන්න තියෙන්න ඕන. හැබැයි අපේ මෝඩකමට අපි ඇත්ත දැනගෙන කලබල වෙනවා. ඔළුව පොලේ ගහ ගන්න හදනවා. ගිනි තියා ගන්න හදනවා. අනිත් මිනිසුන්ව මරන්න හදනවා. එහෙම නෙමෙයි. මම බලාගෙන මොයේ වෛරස් එක ගැන එක වෛද්‍යවරියක් කියනවා මේ ලෙඩේ ගැන මේ වගේ තත්ත්වයක් තියෙන කලබල වෙන්න එපා. අන්න හොඳ උපදේශයක්. කලබල වෙන්න එපා. මේකට අරමයි මෙහෙමයි කියලා කලබල වෙලා බය වෙලා විකාර නටන්න එපා. තියෙන අවදානම් තත්ත්වයේ තේරුම් අරගෙන පරිස්සම් වෙන්න, නිවෙස් වලට වෙලා ඉන්න, අසනීප තත්ත්වයේ ඇඟට දැනෙනකොට වහාම ළඟම වෛද්‍ය මධ්‍යස්ථානට ගිහිල්ලා උපදෙස් ලබා ගන්න, ප්‍රතිකාර ලබා ගන්න. පරිස්සම් වෙලා ආරක්ෂා වෙලා ඉන්න. කලබල වෙලා බය වෙලා නැති ප්‍රශ්න හදාගන්න එපා කියලා. ඉතින් වෙන්න ඕනේ ඒක. මේ ඒක බව දැන් අපිට හැම පැත්තෙම මේ ධර්මයේ සාධාරණ වෙන්න බෑ. දැන් භෞතිකව යන මේ වැඩසටහනෙදිත් එහෙමයි. අපිට මේ ආධ්‍යාත්මික ධර්මයේ පුහුණු කරන වෙලාවෙත් එහෙමයි. මේක දැකලා මෙහෙම වුණා කියලා දැන් ওই සමහර අපිට කියන්නේ මේ වාගේ දේශනා කරන්න එපා කියන වෙලාවකට. දැන් තරුණ කණ්ඩායම් එහෙම 1000 2000 ඉන්න ආයතනවල එහෙම ධර්ම දේශනාවලට අපිට ආරාධනා ලැබෙනවා. ගියාම කියනවා සායනාංශ අර රේඩියෝ එකේ කිව්ව විදිහට
ඒ වගේ ගැඹුරු බණක් නම් අපිට හරියන්නේ නැහැ. ඒ වගේ එකක් නෙමෙයි මේ තරුණ කොල්ලෝ කෙල්ලන්ට ගැලපෙන හිත ඇදිලා යන එකක් කියන්න කියලා. ඉතින් එතකොට ඉතින් සින්දුවක් එහෙම කියලා නාට්‍යයක් වගේ දෙයක් කරන එක තමයි හොඳයි. ඉතින් බණ හරියන්නේ. දැන් සමහර අය දැන් දෙමව්පියෝ පවා කල්පනා කරනවා තරුණ ළමයින්ට මේ අසුබය ගැන, මේ ජීවිතයේ අතාර්ථය ගැන, මේ කාමය සහ ඒකේ ආදීනවය ගැන, ආස්වාදයේ වගේම ආදීනවය ගැන පැහැදිලි කරන එක හොඳ නැහැ. එහෙම වුණොත් එයාලට ඒ ගිහි ජීවිතේ, තරුණ ජීවිතේ කලකිරීම ඇති වෙයි කියලා. එතකොට එයාලගේ විවාහ ජීවිත කඩාකප්පල් වෙයි කියලා. එයාලගේ ලෞකික ගිහි ජීවිතය අවුල් වෙයි කියලා. එහෙම මහා මෝඩ විදියට හිතන පිරිසක් ඉන්නවා. දැන් අපි ගන්නකො එහෙමනම් වෛද්‍යවරයෙක්. එයා ජීවිතේ ඔය දැකලා තියෙන අසුබයේ හැටියට එයාට කලකිරීම ඇති වෙලා, නිස්සරණේ ඇති වෙලා එයා මේ ගිහිගෙන් නික්මිලා කෝ පැවිදි වෙනවද? එයා මාර්ගඵල ලබනවද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒවා ලේසි වැඩ නෙමෙයි. එහෙමනම් ඉතින් වැසිකිළියට යන එකත් නවත්තන්න කියන්න වෙනවා තරුණ ළමයින්ට. ඇයි එතන ගියාමත් අසුබේනේ පේන්නේ? ඒ නිසා මේක ගැන ඔයිට වැඩි ටිකක් කල්පනා කරන්න ඕන අපි. අද දැන් හෙට අනිද්දා පෞගිය දවස්වල ඔය 14 15 දිහාට සිද්ධ වෙච්ච ජරමරවල ප්‍රතිඵල තව මාසෙකින් හමාරකින් විතර, තව සතියකින් විතර උඩට මතුවෙනකොට ඔන්න තේරෙයි ධර්මයේ ගැන හරියට නොදැන හිටපු, කාමයේ ගැන, කාමයේ ආස්වාදයේ ආදීනවේ කියන දෙක ගැන හරියට නොදැන හිටපු එකේ ප්‍රතිඵල කොහොමද කියලා. තරුණ ළමයින්ට ඒක කියන්න එපා කියලා, ඒක අහන්න එපා කියලා නීති දාපු අම්මා තාත්තලාට දැනගන්න ලැබෙයි. ඒක නොදැන හිටපු ළමයි කරගත්ත දේ දැන් ඔයාලට කොහොමද බලපාන්නේ කියලා. පෙබරවාරි මාසේ 14 හරියට අපේ තරුණ දරුවෝ අමාරු වැටෙන්නේ මේ කාමයේ සහ ඒකේ ආස්වාදයේ ආදීනවේ මේවා නොදන්නකම නිසා. ඒ නිසා ඒකේ ප්‍රතිඵල තව සතියක් විතර ගියාම තමයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. සති දෙකක් තුනක් යන්න දෙපේ. දවස් 21ක් විතර ගියාම තමයි බරපතල විදිහට තේරෙන්න පටන් ගන්න. ඒ නිසා ඊට පස්සේ ඉතින් පොඩි දරුවෝ හැදෙනවා, අම්මා තාත්තා නැහැ, කහල ගොඩවල් වලට දාලා යනවා, මරනවා, ගඟේ මූදේ දානවා. ඔන්න කාමයේ නිසා කොච්චර ඊට පස්සේ කායිකව මානසිකව දුස්චරිතය දෙනවද? නමුත් හරියට ඒ තරුණ දරුවන්ට තරුණ කාලෙම මේක ගැන, මේ ධර්මය ගැන අවබෝධයක් ලැබිලා තිබුණා නම්, දෙමව්පියෝ ඒ පිළිබඳ උත්සාහයක් කරන් තිබුණා නම් මීට වඩා හොඳ තත්වයකට අපිට එන්න තිබුණා. ඒ නිසා මං කියන්නේ ඒකයි, මාධ්‍යයක් ගත්තත්, වැඩසටහනක්, එවිට පත්තරයක දැන්වීමක් ගත්තත් ලොක්කොම පේන්නේ ආස්වාදේ විතර, කාමයයි. දැන් අපිට ඒ පිළිවෙල දැන් ලස්සනට ඔය හදලා තියෙන වැඩසටහනක උනත් පෙන්වන්නේ මේ පැත්තට ඇදලා ගන්නනේ. මිදෙන්න නෙමෙයිනේ පෙන්වන්නේ, ඇදෙන විදිහට. අර ගිය වතාවක අපි දැක්කා හෝටල් වල මේ බම්බල පිටිය ඔය පැත්තට වෙන්න වෙනදා වගේ මේ රතු පාට රිබන් එකකින් දොර ගාව ගැටයක් ගහලා එල්ලලා. හදවත් වල රූප එල්ලලා හැමතැනම. කෑම මේසවල තියෙනවා අපි ඔරෙන්ජ් ජූස් මේ වීදුරුවක් තියෙනවා නම් ඒකට හදවතක් හදලා මොන වගේන් හරි ඒක පළලා ගහලා තියෙනවා. ඉතින් වෙනදා බීම බොන බටේ මැදටම පුංචි හදවත් දෙකක් දාලා තියෙනවා. දෙපැත්තෙන් අල්ලගෙන බොන්න. එතකොට අර වෙනදා රුපියල් 150ට විතර තිබිච්ච ඔරෙන්ජ් ජූස් එක දැන් 1500යි පෙබරවාරි 14 වෙනිදාට. අර කාමයට ඇදලා යන මනසට තව නොඑක ආකාරයේ මේ හොල්මන් වැඩ දාලා ඒ තරුණ දරුවන්ගේ මනස අවුල් කරලා අවුස්සලා ඇදලා ගන්න. පෙළඹවීමක් ගන්න. එහෙම පෙළඹවීම කරලා ඇදලා අරගෙන අතේ තියෙන සල්ලි ටික හුරා ගන්න තමයි මේ ඔක්කොම ජරමර කපට ව්‍යාපාරිකව සංවිධානය කරන්නේ. ඉතින් මම මේ එක පුංචි උදාහරණයක් කිව්වේ. ඊයේ පෙරේදා ඒවා හොඳට අත්දකින්න ඇතිනේ. එතකොට මේ මොකද මේ හැම දෙයකින්ම තියෙන කාමයේ ආස්වාදයේ විතරයි පෙන්වන්නේ. දැන් ඒක ඉලක්කය තියෙන්නේ මිනිසුන්ගේ හිතේ කාමයේ අවුස්සලා ගන්න එක. අවුස්සලා අරගෙන විකුණන එක බඩු. දැන් කවදාකවත් ඔය ආභරණ වෙළඳසැලක ආච්චි අම්මා කෙනෙක්ගේ රූපයකට ආභරණ පැනඳගෙන ඉන්නවා පෙන්නලා තියෙනවා. මැරිච්ච ෆොටෝ එක වගේ හිටියොත් ඒ ආච්චි අම්මගෙන් හම්බෙච්ච එක එයාගේ දුවට එයාගේ දුවට පරම්පරාවෙන් පරම්පරාවට හම්බුණා කියලා වගේ දැම්මුත් ඇරෙන්න ආච්චි අම්මා
පාට කරගෙන තොල් එහෙම ඇස් එහෙම අර මුදුමාල අරුංගල් දාගෙන ඉන්න ලස්සන වැඩසටහනක් පෙන්වන්නේ. ඒ මොකද එහෙම පෙන්නුවොත් මිනිස්සු බලන්නේ නැහැ. ඒ නිසා ආස්වාදයමයි පෙන්වන්නේ. තරුණ කාන්තාවකගේ ඇඳුමුත් බාගෙට අඳලා නොපෙනිය යුතු තැන් පෙන්නමින් ඒකත් එක්ක අර ආභරණය පෙන්නනවා. එහෙම නැත්නම් ඇඳුම පෙන්නනවා. ඕක තමයි ව්‍යාපාරය. මිනිසුන් ඇදිලා යන්න ආදීනව පෙන්වන්නේ නැහැ. ආදීනවේ හංගනවා. ආදීනවේ හංගලා ආස්වාදයක් හදලා පෙන්නනවා. ආදීනවේ කොච්චර හංගනවද කියනවා නම් සාමාන්‍ය ගෙවල් වල පොඩි ළමයි කිව්වොත් එහෙම අම්මේ අපි ජීවත් වෙනවා මැරෙයිද දන්නේ නැහැ කියලා හා මූසල කතා කියන්න එපා කියනවා. අන්න ආදීනවේ හංගනවා. ආස්වාදේ මතු කරන එක තමයි සාමාන්‍ය ලෝකේ තියෙන ස්වභාවය. එක මිනිස්සෙක් ගියාලු තාපසවරේ ළඟට මේ ජීවිතේට හොඳ උපදේශයක් ලබා ගන්න. ජීවිතේට හැමදාම සතුටෙන් ඉන්න පුළුවන් විදිහේ උපදේශයක් ලබා ගන්න ගියාම ගිහිලා තාපසයාට කිව්වලු අනේ තාපස්තුමනි අපිට මුළු ජීවිත කාලෙම සතුටෙන් ගෙවා ගන්නට හොඳ උපදේශයක් දෙන්න කියලා. ඒ වෙලාවේ පවුලේ විස්තර අහලා කවුද ඉන්නේ කියලා මගේ තාත්තා ඉන්නවා මට පුතෙක් ඉන්නවා කියලා එහෙම විස්තර කිව්වහම මෙයා තල්පතක ලියලා දුන්නලු ඔබේ තාත්තා මැරෙයි ඔබ මැරෙයි ඔබේ පුතා මැරෙයි කියලා. මේක අතට අරන් බලලා මේ මිනිහට කේන්ති ගිහලා මේක පොලේ ගහලා කෑගෝ ගහලා මේ මොකද්ද මේ කරන කියන කතාව මම මේ හැමදාම සතුටෙන් ඉන්න පුළුවන් දෙයක් අහන්න ආවේ තමුන්නාන්සේ මේ මැරෙන කතන්දරයක් කියනවා කියලා හොඳටම දොස් කිව්වා. ඒ පාර තාපසවරයා කියනවා එහෙනම් පින්වත ඕකේ අනිත් පැත්ත වුණොත් මොකද වෙන්නේ? ඔබත් ඉඳද්දී ඔබේ තාත්තත් ඉඳද්දී ඔබේ පුතා මැරුණොත් එහෙම ඔබටයි ඔබේ තාත්තට දෙන්නටම ලොකු දුකක්. ඊළඟට ඔබේ තාත්තා ඉඳද්දී ඔබ මැරුණොත් එහෙම ඒ නිසා ඔය තියෙන විදිහට වුණොත් හරි. මොකද මැරෙන එක නවත්තන්න බෑනේ කොහොම හිටියත්. හැබැයි ඉස්සර වෙලාම සීයා තාත්තා මැරිලා මෙතන මේ ඉන්න තාත්තා මැරිලා ඊට පස්සේ කල් ගිහිලා පුතා මැරුණා නම් ඒක සාධාරණයි. ඒ කියන්නේ කාටවත් අමුතුවෙන් කනගාටු වෙන්න දෙයක් නැහැ. ගානට වැඩේ සිද්ධ වුණා. ඒකයි ඔබේ තාත්තා මැරෙයි ඔබ මැරෙයි ඔබේ පුතා මැරෙයි කියලා ලිව්වේ. දැන් මැරෙයි කිව්ව ගමන් මිනිහා කලබල වුණා. නමුත් මේ පිළිවෙලට උනා නම් දුකක් නැහැනේ. නමුත් ඔගේ අනිත් පැත්ත උනා නම් සීයයි තාත්තයිදි පුතා මැරුණා නම් අන්න ගැටලු. ඉතින් මේ වාගේ මේ ලෝකේ යථාර්ථයට මුහුණ දීලා මිසක ජීවිතේ සතුටු කරනවා නම් එහෙමයි නැතුව මේ ආදීනවය හංගනවා නම් වැඩක් වෙන්නේ නැහැ. ආස්වාදේ විතරක් මතු කරන එකේ තේරුමක් නැහැ. ඒක ලෝකේ සාමාන්‍ය ලෝකේ ඒක තමයි තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේකේ තියෙන ලොකු ආදීනයක් පෙන්නනවා. ආදීනවේ තමයි මෙයා අවුරුදු 16 15 දැරිවි. කාලයක් ගියාට පස්සේ අවුරුදු 80ක් 90ක් අවුරුදු 100ක් ගියාට පස්සේ වක ගැහුණ ජරා ජීර්ණ වුණ හැරමිටි ගහන දත් කැඩුන කෙස් වැටුණ කෙස් පැසුණ හැම රැලි ගැසුණ ඇඟ පුරාම ලප කැලල් හටගත්තු කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි රූපේ තියෙන ආදීන. ඒක තමයි මේ ලෝකේ කාටත් පොදු ධර්මතාවය. ඒක පුදුමාකාර දෙයක්. ඒ තරුණ කාලේ තිබුණ සුන්දරත්වය ඔක්කොම වයසට යනකොට ඉවරයි. ඒක අපි කාටත් පොදු ධර්මය. රූපේ කලින් යම් සුන්දරත්වයක් තිබුණාද යම් හැඩරුවක් තිබුණාද යම් ආකර්ෂණයක් තිබුණාද ඒක අතුරුදහන් වෙලා යනවා. ඒක නැති වෙලා යනවා. පහළ වෙන්නෙම සුන්දරත්වය නෙමෙයි. පහළ වෙන්නෙම ආදීනවය. මේක තමයි රූපේ තියෙන ආදීන. ඒ වගේ විරූපී වුණ කෙනෙක් දිහා ලෝකයා බලන්නේ නැහැ. නමුත් අර තරුණ වයසේ පෙන්වන රූපෙත් ඒ විදිහටම පෙනෙනවා. ඒ වගේම අර සුන්දරත්වයට හිටපු අවුරුදු 10 17 ළමයා ඔය වගේ වයසට ගියාට පස්සේ ඔක්කොම ඉවරයි කතන්දරේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න යාව දකින්න හම්බ වෙනවා හොඳටම වයසට ගිහිල්ලා. අවුරුදු 80ක් 90ක් 100ක් ගිහිල්ලා. බොහෝසේ ගිලන් වෙලා. තමන්ගේ ඇඟේ මල මුත්‍රා වගුරුවාගෙන ඔහේ ඇඳේ වැතිරිලා ඉන්නවා. අර ලස්සන හිටපු කෙනා. එතකොට අර කලින් තිබුණ ලස්සන කිසිම ආකාරයකින් දකින්න සුවඳ නැහැ. මල මුත්‍රා ගොඩේ ගඳ ගගහ වැටිලා අසුචි ගොඩේ වැටිලා. අතිශයින්ම රෝගාතුර වෙලා සීකල්පනාවක් නැහැ ඇඳක වැටිලා ඉන්නවා. එහෙම කාලයක් වෙනවා. එතකොට ඔක්කොම ඉවරයි. ඒක රූපේ තියෙන ආදීනවේ කිව්වා. ඊට පස්සේ අර අවුරුදු 16 17 ලස්සන ළමයා දැන් ඔන්න අවුරුදු 80 100ක් ගිහිලා මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ මිනිස්සු ඒ රූපේ අරන් ගිහිලා සොහනට දානවා.
අමුසොහොනට දැම්මහම අමුසොහොනේ දවස් හෝ දෙකක් හෝ තුනක් හෝ තිබ්බට පස්සේ මේ මලකුණ ඉදිමෙනවා. ඉදිමිලා නිල් වෙනවා. ඊට පස්සේ අවුරුදු 10 17 තිබුණ සුන්දරත්වය මුකුත් නැහැ. ඔන්න රූපේ තියෙන ආදීනවය. ඊට පස්සේ ඉදිමුණ නිල්ලුණ මලකුණ කාක්කු කනවා, බල්ලෝ කනවා, හිවල්ලු කනවා, ගිජුලිහිනියෝ කනවා. තවත් නොයෙක් ප්‍රාණීන් විසින් මේ මලකුණ කන්න පටන් ගන්නවා. එතකොට අර කලින් අවුරුදු 15 16 දී යම් සුන්දරත්වයක් තිබුණේ සුන්දරත්වය සම්පූර්ණ අතුරුදහන් වෙලා යනවා. ඊළඟට මේ මලකුණ ටිකෙන් ටික දිය වෙන්න පටන් ගන්නවා. ලේ මස් දිය වෙවි, ඇට සැකිල්ල මත් වෙ පටන් ගන්නවා. එතකොට අර අවුරුදු 15 16 කතන්දර ඔක්කොම රූපේ ඉවරයි. ඊට පස්සේ ඒකෙන් සම්පූර්ණ ලේ මස් නැති වෙලා ඇට සැකිල්ල පෑදිලා පේන්න ගන්නවා. එතකොට අර අවුරුදු 15 16 කතන්දර ඔක්කොම ඉවරයි. ඊළඟට මේ ඇට සැකිල්ල එහාට මෙහාට වීසි වෙලා යනවා. හිස් කබල එක පැත්තක, අත් ඇට එක පැත්තක, පපු ඇට තව පැත්තක, පා ඇට එක පැත්තක, ඇඟිලි කට එක පැත්තක. අර අවුරුදු 15 16 ලස්සන අංග සම්පූර්ණ රූප සම්පත්තිය දැන් මොකවත් නැහැ. සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊළඟට මේ ඇටත් ඔක්කොම කාලයක් ගියාම දිරලා කුණු වෙලා කුඩු වෙලා හුණු බවට පත් වෙනවා. පොළවේ පස් එක්ක එකතු වෙනවා. ආය හොයන්නවත් නැහැ පොළවේ පස් මේක මේ ළමයාගේ ඇඟේ තිබ්බ කොටස් කියලා වෙන් කරලා හඳුනගන්න බැරි ගන්නටම මේවා වෙනවා. එතකොට අර රූපය තියෙනවත් මෙන්න මේ තමයි කියනවා කාමයේ ආදීනව. රූපේ ආදීනව. ඒ බඳු ආදීනවකින් යුතු රූපයක් තමයි මේ අපිට තියෙන්නේ. යම් කිසි කෙනෙක් මේ රූපේ කෙරේ ඇති කැමැත්ත දුරු කර ගන්නවද? යම් කෙනෙක් මේ රූපේ කෙරේ ඇති චන්දරාගය ප්‍රහාණය කරනවද? අන්න එයා විතරක් මේ රූපේ නිදහස් වෙලා යනවා. එයාට විතරක් මේ රූපේ නිදහස් වෙලා යන්න පුළුවන්. දැන් කරුණු දෙකක් ගැන කතා කළා. කාමයේ ආස්වාදය ආදීනව නිස්සරණ. රූපේ ආස්වාදය ආදීනව නිස්සරණ. ඊළඟට බුදුරජාන් වහන්සේ වේදනාවේ ආස්වාදය පෙන්නනවා. වේදනාවේ ආස්වාදය හැටියට පෙන්වන්නේ ඉහළම එකක්. ඒ තමයි ප්‍රථම ධ්‍යානයේ තිබෙන ආස්වාදය, දෙවෙනි ධ්‍යානයේ තිබෙන ආස්වාදය, තුන්වෙනි ධ්‍යානයේ තියෙන ආස්වාදය, හතරවෙනි ධ්‍යානයේ තියෙන ආස්වාදය. ඒකට හිත සමාහිත කරගන්න එපේ. නිකම් මේ අපි කතා කරන එකක් වගේ නෙමෙයිනේ. සිත එකඟ කරගන්න ඕන නෙමේකට. Tamanට හිංසාවක් පමුණවාගෙන සිත එකඟ කරගන්න බෑ. ඒ වගේම අනුන්ට හිංසාවක් හිතමින් හිත එකඟ කරගන්න බෑ. Tamanටත් හිංසාවක් නොකරන, අනුන්ටත් හිංසාවක් නොකරන සම්පූර්ණ සාමකාමී මනසකින් තමයි සමාධියක් අත්විඳින්න තියෙන්නේ. අන්නේ වෙලාවට තමයි වේදනාවේ ආස්වාදය තියෙන කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එහෙනම් ආස්වාද ජනක වින්දනයක් පිණිස නම් කෙනෙක් සමාධියක් ඇති කර ගන්න ඕන. ඊළඟට උන්වහන්සේ පෙන්වනවා නමුත් ඒකෙන් ආදීනවයක් තියෙනවා. ඒ තමයි ඒකත් අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්තයි. ඒ වේදනාවත් ඇතිවි නැතිවි යන එක. ඒ නිසා ඒ සමාධියෙන් හටගන්න වේදනාව කෙරෙහිද තියෙන චන්දරාගය දුරු කළා දාන්න, නැති කළා දාන්න, ප්‍රහාණය කළා දාන්න ඕනේ කියලා කියනවා. එයා අනිත්‍ය වූ වේදනාවෙන් නිදහස් වෙනවා. එතකොට කාමයේ ආස්වාදයේ ආදීනව නිස්සරණ කියලා තුනක් කියවුණා. රූපේ ආස්වාදයේ ආදීනව නිස්සරණ කියලා තුනක් කියවුණා. වේදනාවේ ආස්වාදයේ ආදීනව නිස්සරණ කියලා තුනක් කියවුණා. යම් කිසි කෙනෙක් මේ විදිහට කාමයේ ගැන, රූපේ ගැන, වේදනාව ගැන අවබෝධ කරගන්න පුළුවන් වුණොත් කෙනෙකුට අන්න එයා දුකෙන් නිදහස් වෙනවා. යම් කිසි කෙනෙකුට ඒක බැරි වුණොත් එයාට අවස්ථාව අහිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ යමෙක් මේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණ කියන තුන දන්නේ නැත්තම් කිසිම දවසක එයාට මේවායින් නිදහස් වෙන්න බෑ. අනුන්ව නිදහස් කරවන්නටත් බෑ කියලා. නමුත් යම් කිසි කෙනෙක් මේ කාමයේ, රූපේ, වේදනාවේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයක් දැනගන්නවද? අන්න එයාට මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. අනුන්ව නිදහස් කරවන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා කාමයන්ගේ ආස්වාදේ, රූපේ ආස්වාදේ, වේදනාවේ ආස්වාදේ දකින්න. ඒක දැකලා කාමයේ ආදීනවේ, රූපේ ආදීනවේ, වේදනා ආදීනවේ දැකගත්තා. ඒ වගේම කාමෙන් නිදහස් වෙන්න, වේදනාවෙන් නිදහස් වෙන්න උන්වහන්සේට පුළුවන්කම ලැබුණා. ඒ නිසා උන්වහන්සේට පුළුවන් වුණා ඒ මාර්ගයත් අනිත් අයට, ලෝකයට ඒක කියලා දෙන්න පුළුවන් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ ප්‍රකාශ කරලා භික්ෂුන් වහන්සේලාට තවදුරටත් දේශනා කළා. මහණනි, මෙන්න මේ ආකාරයට යම් කෙනෙක් අවබෝධ කරගත්තේ නැත්නම් එයා යම්කිසි විදියකින් කියනවා නම් මේ ධර්මයේ කීම එකයි, සියලු දේ සමානයි, ඒ ආගමෙත් එකයි, මේ ආගමෙත් එකයි කියලා ඒක කිසිසේත් වෙන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. මේ දේශනා දිහා බලනකොට අපිට තේරෙනවා මේ ලෝකේ කිසිම ආගමක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සමාන නැහැ. මේ ලෝකේ කිසිම ධර්මයක් මේ ධර්මයට සමාන නැහැ. මේ ලෝකේ කිසිම සමාධියක්
බුදුරජාණන් වහන්සේ විස්තර කරන මාර්ගඵල සමාධියට සමාන නැහැ. ළඟින්වත් යන්න බෑ. ඒ කියන්නේ කිට්ටුවටවත් එන්න බෑ. මේ ලෝකේ වෙන කිසිම ශ්‍රාවක පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස හා සමාන නැහැ. සමාන කරන්නත් බෑ. ඒක මේ ලෝකේ අසාමාන්‍ය දෙයක්. මේ ලෝකේ කිසිම ශාස්ත්‍රවරයෙකු උන්වහන්සේ හා සමාන නැහැ. නමුත් මේ ලෝකේ අය කියනවා අපි ඔක්කොම එකයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියා දෙනවා ඒ එකයි කියන අයට මේ විදිහට උත්තර දෙන්න කියලා. මේ විදිහට පෙන්වා දෙන්න කියනවා. හැමතැනම දැල් වෙන්නේ එකම පහනක් කියනවා. නමුත් මේ දේශනාවලින් බුදුරජාණන් වහන්සේ ඒක එහෙම නෙවෙයි කියලා පෙන්වලා දීලා තියෙනවා. හැම කෙනාම එකම අරමුණක් කරා යන්නේ කියලා කියනවා. නමුත් ඒක අසත්‍යයක්. එහෙම දෙයක් නැහැ. කවුරුත් එකම අරමුණක් කරා යන්නේ නැහැ. විවිධ අය විවිධ අරමුණු කරා යන්නේ. සමාන අදහස් තියෙන සුළු බුද්ධිමත් පිරිසක් විතරක් නිවන අරමුණු කරගෙන නිවන කරා යනවා. බුදුරජාණන් වහන්සේ මේ මහා දුක්ඛස්කන්ධ සූත්‍රයේ පෙන්වන්නේ මහා දුකක් සහ මහා දුක හැදෙන ආකාරය. ඉතින් මේ ආකාරයේ පවතින දුක අපි යලි යලි ඇති කරගත යුතුද? අපට වෙලා තියෙන්නේ ක්ෂණයෙන් දුක මතක නැති වෙනවා. ඒක හරියට මේ වගේ අපි කාස්ටිකේ පිපාසයෙන් දුක් විඳින දෙනවන කියමුකෝ. ඇවිත් හේවනල් ළඟ ගිහින් වතුර උගුරක් බීපු ගමන් අරක ඉවරයි. මතක නැහැ ඇරිලා යනවා. ඒ වගේ අපිට පුංචි සැපයක් ලැබුණු ගමන් අපි සියලු දුක් ටික අමතක කරලා දානවා. බුද්ධිමත් කෙනා මේ දෙකම සලකලා ඔක්කොම අත්හැරලා දානවා. අන්න එයාට විතරයි නිදහස් වෙන්න පුළුවන්. මේ අත්හැරීම කියන එක ලේසි එකක් නෙමෙයි. මේක බුද්ධිමත් ලෝකයා මිසක් අඥාන ලෝකයා සම්මත කරන එකක් අනුමත කරන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම අත්හැර ගිය කෙනෙක්. කිසිම දෙයකට ග්‍රහණය වෙලා හිටියේ නැහැ. අවසාන කාලේ දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශයක් කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හිතේ පුංචි සැනසෙල්ලක් තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අවසාන වශයෙන් මොන හරි ප්‍රකාශ කරනවා නම් කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශ්‍රාවකයන්ට අවසාන වශයෙන් මොනවා කියන්නද? කියන්න තියෙන දේවල් ඔක්කොම කියලා තියෙන්නේ කියලා. භික්ෂුන් වහන්සේලා මා වෙනුවෙන් සිටිය යුතුයි කියලා මට එහෙම කිසිම හැඟීමක් නැහැ. මා භික්ෂුන් වහන්සේලාට බැඳිලා නැහැ. ශ්‍රාවකයන්ට බැඳිලා නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ ගාව හිටිය සමහර ශ්‍රාවක පිරිස වෙන ආගම් වලට ගියා. සමහරු දේවදත්ත පාක්ෂික වෙලා ගියා. නොඑක් ආකාරයට ගියා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ වෙනුවෙන් බැඳිලා නැහැ. හැමතිස්සෙම නිදහස් වෙලා හිටියේ ධර්මයේ විතරයි බැඳුනේ. ආමිසයෙන් බැඳුනේ නැහැ. ධර්මයෙන් බැඳිලා හිටියේ වෙන දෙයකින් බැඳිලා හිටියේ නැහැ. දැන් අපිට කියන්න තියෙනෙත් ඒකයි වෙන දේවල් වලින් බැඳෙන්න එපා අපිත් එක්ක ධර්මයෙන් විතරක් බැඳෙන්න කියලා. තරහම නාපකම් අරවම වෙන්නේ වෙන දේවල්. ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ ජීවිතේ පුරාම තියෙනවා. කිසිම වෙලාවක මේ භික්ෂුන් වහන්සේලා තමන්ගේ ශ්‍රාවකයෝ නේද කියලා ඒකටවත් බැඳිලා හිටියේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ අත්හැරීම උන්වහන්සේගේ ජීවිතේ පුරාම තිබුණේ කොපමණ ශ්‍රේෂ්ඨ අත්හැරීමක්ද. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. පිරිනිවන් පාපු වෙලාවේ එක ස්වාමීන් වහන්සේ නමක් සරියුත් මහරහතන් වහන්සේගේ සිවුරයි පාත්‍රය අරගෙන ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කර සිටියා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ තියෙන සරියුත් මහරහතන් වහන්සේගේ පාත්‍රය මේ තියෙන උන්වහන්සේ මහරහතන් වහන්සේගේ සිවුරු කියලා. උන්වහන්සේ පිරිනිවන් පෑවා. අපි ආදාහන කටයුතු කළා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මගේ පපුව හිර වෙලා ගියා කිව්වා. ඒ මොකද? ඔබේ සීල සමාධි ප්‍රඥාත් අරගෙනද සාරිපුත්ත පිරිනිවන් පෑවේ. පිරිනිවන් පාන වෙලාවේ ඔබෙන් මොකුත් අරගෙන ගියාද කියලා බුදුරජාණන් වහන්සේ අන්න බලන්න. ඒකෙන් බුදුරජාණන් වහන්සේ දෙන්න හදන පණිවිඩය මොකද්ද? ඒ නිසා තේරුම් ගන්න මේක වෙනස් වෙන ලෝකේ මේ වෙනස් වෙන ලෝකේ කියලා තේරුම් ගන්න එකයි ඒකෙන් කියන්නේ. වෙනස් වෙන ලෝකයක් කියලා තේරුම් ගත්තේ නැත්නම් හැමතිස්සෙම ගැටන හැමතිස්සෙම ප්‍රශ්න වෙනස් වෙන ලෝකේ හඳුනා ගන්නකොට ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට සෝතාපන්න වෙලා හිටපු කෙනෙක්. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ බැලුවේ ධර්මයේ පැත්ත. ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම එහෙම නෙමෙයි කල්පනා කළේ. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටියා නම් බොහෝ කාලයක් මේ ලෝකෙට හිතසුව පිණිස පවතිනවා නේද කියලායි මම මේ කල්පනා කළේ. නමුත් බුදුරජාණන් වහන්සේ බඳු කාරණයකටවත් බුරුලක් නොදැක්වේ මිනිස්යන්ට මේ අත්හැරීම ගැන පෙන්වන්නට. මොකද මිනිස්සු ලෑස්ති අත්හරින්න නෙමෙයි මොන ක්‍රමයකින් හරි අල්ලගන්න. අත්හැරීමක් පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙන්නේ. මේ ධර්මයේ පුරාම උගන්වන්නේ අත්හරින්න. අපිටත් කවදා හරි මේ ජීවිතය අත්හරින්න වෙනවනේ.
ඒ නිසා මේ ජීවිතේ වගේම අනිත් සියලු දේවලුත් අත්හැරලා දාන්න අපි දක්ෂ වෙන්න ඕන. අපි හැමෝටම මටත් පොදුයි ඔබටත් පොදුයි. එදාට අපි නිදහස් වෙනවා. ඉතින් ඒ කාරණේ අවබෝධ කිරීම සඳහා තමයි අපි මේ සමතේ කරන්නේ, විදර්ශනා කරන්නේ. ඒකට හිත හදා ගන්නයි මේ සියලු දේ කතා කරන්නේ. දැන් අපි මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, මේ මම නොවේ, මගේ නෙමෙයි කිය මේ වචන වලින් පුරුදු කරනවනේ. මේ සියල්ල කරන්නේ අත්හැරීම පුරුදු කරන්න. ඒකයි අපි එහෙම කියන්නේ. එහෙම කියා අත්හරින්න උවමනා කරන විදිය සකස් කරගන්න. මේ හදන්නේ ඇයි? අල්ලගන්නනේ දුක් විඳින්නේ. චන්දරාගය නිසා දුක් විඳින්නේ. චන්දරාගය දුරු කරන්න උවමනා කරන දැනුම ලබා ගන්න තමයි අපි මේ ඔක්කොම මහන්සි ගන්නෙ. දැන් අපි ඇස අනිත්‍යයි කියනවා, කන අනිත්‍යයි කියනවා, ශබ්ද අනිත්‍යයි කියනවා, හිත අනිත්‍යයි කියනවා, ස්පර්ශ අනිත්‍යයි, විඳීම අනිත්‍යයි කියා මේ කියන්නේ අත්හැරීම ගැනනේ. එහෙම අනිත්‍යයි කිය අපි අල්ලගත්තොත් වැඩක් වෙන්නේ නැහැ. තනිකරම අපි මේ කරන්නේ අත්හැරීම. ඒ නිසායි මේ ලෝකේ මේ ධර්මයේ දුර්ලභ වෙන්නේ. මේ ලෝකේ වෙන කිසිම තැනක මේ විදිහට උගන්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි අත්හැරීම ගැන මේ තරම් දුරට කතා කරලා තියෙන්නේ. ඒ නිසා මේ දුර්ලභ වූ ධර්මය අවබෝධ කරගෙන මේ සියලු දුක් අත්හැරීම පිණිස චන්දරාගය දුරු කරගන්න අපි සියලු දෙනාටම වාසනාව ලැබේවා කියලා අපි අදිස්ථාන කරන්න ඕන. ඉතින් අද මේ මහා දුක්ඛකන්ද සූත්‍රය දේශනාව මෙතනින් සම්පූර්ණ වශයෙන් අවසන් වෙනවා. ඉතින් අද මේ උතුම් දේශනාවට දායකත්වය දක්වපු පින්වත් පිරිස සිහි කරලා පින් දෙන්න ඕන. දංකොටුව බුද්ධම්පොළ ලිපිනේ පදිංචි චන්දා රුබේරු, සුසිලා රුබේරු, පද්මා රුබේරු කියන පින්වත් මහත්මීලා විසින් මේ පින්කමට දායකත්වය අරගෙන තියෙනවා. ඒ අයගේ බලාපොරොත්තුව තියෙන ටීඑම් රුබේරු පියතුමන්ගේ සහ මාගට් සෝමලතා රුබේරු මව්තුමියගේ පිළිවෙලින් 27 වන සහ 5 වන වසර ගුණ සමරුව වෙනුවෙන් අද මේ ධර්ම දේශනාව පවත්වන බව සිහි කරලා තියෙනවා. මෙම ධර්ම දේශනාවෙන් සහ ධර්ම ශ්‍රවණෙන් ලබන පුණ්‍ය ශක්තිය ඒ දෙදෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් ධර්මයේ සම්පූර්ණ කරගන්න පාරමිතාවක්ම වේවා කියලා ඊටාම කරුණාවෙන් මේ මෑණිවරුන්ට පින් අනුමෝදන් කරලා තියෙනවා. ඒ වගේම ඒ පින්වත් පිරිස දෙපාර්ශ්වයේ මළගිය සියලු ඥාතීන්ට සහ මළගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පරලොව වශයෙන් පින් ලැබේවා කියන අදිෂ්ඨානය සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම පින්කමට දායකත්වයේ දරන ඒ රුබේරු පවුලේ සහෝදරයන් සියලු දෙනාටම ධර්මාවබෝධයේ පිණිසත් මෙලොව පරලොව යහපත පිණිසත් මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ලෝකය පුරාම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරු පින්වත් ඔබ හැම දෙනාටත් දායකත්වයේ දැක්වූ දංකොටුව බුජම්පොළ පදිංචි චන්දා රුබේරු, සුසිලා රුබේරු, පද්මා රුබේරු කියන පින්වත් පිරිසටත් ඒ අය බලාපොරොත්තු වෙන විදිහට ටීඑම් රුබේරු පියතුමන්ගේ සහ මාගට් සෝමලතා රුබේරු මෑණියන්ගේ පරලොව ජීවිතවලටත් ඔබ අපි හැම දෙනාටත් දෙවියන්ට මේ පින එකසේ උපකාර වෙලා මෙලව පරලොව දෙලව ජීවිත සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයම විශේෂයෙන් ඒ අමා මහ නිවනින් සැනසීමේ වාග්ය උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා.